හරි එහෙනම් අපි ඊයේ කතා කෙරුවා ඒකට මතක ඇති චුම්බක ක්ෂේත්‍රය යටතේ අපි මැදකටම ආව දැන් අපිට හතරෙන් එකක් විතර අද දැන් මේ වෙද්දි ඉවර වෙලා තියෙන අතරම තව පොඩි කොටසක් එක හතරෙන් එකක් විතර ඉවරයි හතරෙන් තුනෙන් එකක් විතර කිව්වේ තුනෙන් එකක් විතර ඉවර වෙලා තියෙන්නේ ඊළඟට සන්නායකය චුම්බක ක්ෂේත්‍රය තුළ ආරෝපණයක චලිතය සහ බයෝසවාට් නියමය තියෙනවා ඊළඟට විද්‍යුත් චුම්බක පීඩනය තියෙනවා අපිට ඒවා නම් සමහර කොටස් පොඩි කොටස් තියෙන්නේ දැන් ඊ අපි අධ්‍යයනය කරගත්ත මතක ඇති මුලින්ම මේ චුම්බක ක්ෂේත්‍රය කියන්නේ මොකක්ද කියන එක අපි පැහැදිලි කරගත්තා අපි කිව්වා ඒකෙදී ස්ථිර චුම්බකයක් එහෙම නැත්නම් ධාරාව රැගෙන සන්නායකයක් එහෙම නැත්නම් චලනය වන ආරෝපණයක් මෙතන ප්‍රධාන වෙන්නේ අපි කිව්වා මේ චලනය වන ආරෝපණ සහ ස්ථිර චුම්බක ඒ ස්ථිර චුම්බක කියන එක වෙනම තත්වයක් නේ ඒක ලෝකෙ තියෙන තත්වයක් යටතේ අපි ගත්තොත් ඒක වෙනම චුම්බකත්වයේ වෙනම කතාවක් තියෙන්නේ එතකොට ස්ථිර චුම්බකයක් හෝ චලන වන ආරෝපණයක් මත බලයක් ඇති කරනවා නම් යම් ක්ෂේත්‍රයක් අපි ඒක හඳුනගන්නේ චුම්බක ක්ෂේත්‍රයක් වශයෙන් පැහැදිලිනේ එතකොට එහෙම බල ඇති කරන ක්ෂේත්‍රයක් ඇති වෙන්නේත් ওই කාරණා හේතු කොටගෙනමයි ඒ කියන්නේ ස්ථිර චුම්බකයක් හෝ චලන වන ආරෝපණයක් හේතු කොටගෙනමයි මේක පැහැදිලි අපිට ඊළඟට අපි චුම්බක ක්ෂේත්‍ර අධ්‍යයනය කරන්න අපි මේ ස්ථිර චුම්බකත්වය පිළිබඳව කතාව පස්සට දානවා ඒකෙදි අපි පොඩ්ඩක් අධ්‍යයනය කරගමු අවසානයේදී මේ ස්ථිර චුම්බකයක් හදන්නේ කොහොමද කියන කාරණේ සහ මේ පෘථුවියට චුම්බකත්වය පිළිබඳ ඒ කාරණා ටික බලමු. ඒවා අපිට ගොඩාක් නෑ. ඉස්සර තිබ්බා. පරණ සිලබස් එකේ තිබ්බා ඔය චුම්බක ද්‍රව කතන්දරයි මේ ඔය ටික දැන් ගොඩක් මොව වෙලා තියෙන්නේ අඩු වෙලා තියෙන්නේ දැන් මෙතනදී අපි සාකච්ඡා කරගත්තා ඊයේ චුම්බක ශ්‍රාව ඝනත්වය කියලා පදයක්. ඒ අපිට ඒක අවශ්‍ය උනේ මොකේද මේ චුම්බක ක්ෂේත්‍රයක ප්‍රබලතාවය තීව්‍රතාවය ඉදිරිපත් කරන්න. විද්‍යුත් ක්ෂේත්‍රයක ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක අපි ඒවා සාකච්ඡා කරුවා. චුම්බක ක්ෂේත්‍ර සඳහා චුම්බක ශ්‍රාව ඝනත්වය කියන කාරණය. B වලින් අපි දෙන්නේ. ඒක අපි ගත්තේ කොහොමද? අපි කිව්වා මේ ධාරාව රැගෙන සන්නායකයකට ලම්බකව හෝ ආනතව චුම්බක ක්ෂේත්‍රයක් තියෙද්දී ඒ චුම්බක ක්ෂේත්‍රයෙන් ධාරාව රැගෙන සන්නායකය මත බලයක් ඇති කරනවා. ඒක අනිත් පැත්තත් තියෙනවා. ඒ කියන්නේ චුම්බක ක්ෂේත්‍රෙනුත් ධාරාගෙන සන්නායකෙනුත් චුම්බක ක්ෂේත්‍ර මත බලයක් ඇති කරනවා. ඊට අදාළ ප්‍රශ්නයක් මට මතක හිටියේ 2008 A level paper එක අහලා තියෙනවා 2008 ඔකට පොඩ්ඩක් පෙරලා එක බලාගත්තා ඊට පස්සෙ 2008 මට මෙතනක් තියෙනවා paper එක බැලුවොත් බලමු අපි එක තියෙනවද කියලා 2008 මෙතන නම් දාලා නෑ ඒකනේ 8 මට මතක හිටියට මෙතන එක ලියලා නෑ කොහොම හරි අපිට මේ ප්‍රශ්නෙත් සාකච්ඡා කරගන්න පුළුවන් ඉස්සරහට ඊළඟට අපි කතා කරුවේ ඒකෙදි අපි අර ගත්තා ඒ බලය සඳහා ප්‍රකාශනයක් F සමානයි BIL කියලා නේ F සමානයි BIL කියලා මේක මතක තියාගත්තා ඒක F සමානයි BIL කියන කාරණේ අපි අර ගත්තේ U සමානයි I බෙදීම අනේ වගේ මේවත් මතක තියාගන්න B කියලා F සමානයි BIL කියලා අපි ගත්තා ඊළඟට මේ බලයේ දිශාව දැන් අපි ඒකෙදි මෙහෙමයි පුත අඳුනගත්ත මතක ඇති ධාරාව මේ විදිහට යද්දී I ධාරාවක් L දිගක් මත බලයෙන් වෙලිව්වේ මේ L දිගක් මත බලය. එතකොට මේ L දිගම ආවරණය වෙන විදිහට චුම්බක ක්ෂේත්‍රයක් තියෙන්න ඕනේ. චුම්බක ක්ෂේත්‍රයක් තියෙනෝනේ B කියලා. එතකොට තමයි මේ බලය ලැබෙන්නේ. ඉතින් සමහර අවස්ථාවල මේ ධාරාව රැගෙන සන්නායකයට ආනතව තියෙන්න පුළුවන් චුම්බක ක්ෂේත්‍රය. එහෙම නැත්නම් චුම්බක ක්ෂේත්‍රයට ආනත වෙන්න පුළුවන් ධාරාව රැගෙන සන්නායකය. එහෙමනත් හරි. එහෙමනත් හරි නේ. එහෙම අවස්ථාවකදී මේ කෝණේ θ කියලා ගත්තොත් මේ කෝණය අපිට බලය සඳහා ගන්න ඕනි මේ ධාරාව රැගෙන සන්නායකයට ලම්බක සම්නතකය B sin θ සම්නතකය තමයි ලම්බකව තියෙන්නේ. B cos θ කියන සම්නතකයේ සමාන්තරයි ඒකෙන් බලයක් ඇති වෙන්නේ නැහැ කියලා හොයාගෙන තියෙනවා.
පැහැදිලිද? ඒ කියන්නේ ධාරාව රැගෙන යන සන්නායකයකට සමාන්තරව චුම්බක ශේෂ්ත්‍රයක් තියෙද්දී ඒක මත බලයක් හැදින්නේ නැහැ කියලා විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. ඒක අපි ගන්න ඕනේ. ඒක නීතියක් වශයෙන්. පැහැදිලිද? එතකොට ලම්බගොතියද විතරයි යන්නේ. එතකොට එහෙම ලම්බගොතිය තියෙන අවස්ථාවේ සමානයි b වෙනුවට දාන්න ඕනේ ලම්බක සංරචකය. ආනතුතිය. b sin theta il. පැහැදිලිද? b sin theta il. ඔය ටිකත් අපි කතා කරගත්තා. ඊළඟට මේ බලයේ දිශාව අපි ගත්තා. බලයේ දිශාව සඳහා අපි තෝරා ගැනීමක් ගත්තා. ඒකද අපි කිව්වා දැන් මෙහෙම ධාරාව ගැන සන්නයි. අපි තුමු යටට කියලා. ඔන්න මම අද යටට ගත්තා ධාරාව. චුම්බක ක්ෂේත්‍රයේ තියෙන්නේ මේ පැත්තට කියලා හිතන්න. හරිද? ඒතකොට L දිගක් මත බලය. ඒක තේරෙනවා මම දෙන්නම දැන් ඊට වඩා මාරු කෙරුවා. එහෙනම් ඉතින් එකම තමයි කියන කාරණේ. හරිද? දෙන්නම මාරු කෙරුවා. එක්කෙනෙක් මාරු කෙරුවොත් ප්‍රතිවිරුද්ධ වුණා නම් දෙන්නම මාරු කෙරුවොත් නැවත අරකම තමයි කියන කාරණේ. අපිට මේකෙදි බලයේ දිශාව ගත්ත හැකි. චුම්බක ක්ෂේත්‍රයේ තියෙන මේ පැත්තට බලයේ දිශාව ගත්ත හැකි ෆ්ලෙමින්ගේ වමත් නියමයෙන්. ෆ්ලෙමින්ගේ වමත් නියමයට අනුව මහපටැංගිල්ල මැද දබරගිල්ල සහ මැදගිල්ල එකිනෙකට ලම්බකව තියාගත්තොත් ඔන්න තීර කට්ටිය මතක් කරගන්න නැවත වම් අත ගන්න ඕනේ ඉස්සෙල්ලා මෙන්න මේ මහපටැංගිල්ල දබරගිල්ල දබර කරන එක සහ මැදගිල්ල එකිනෙකට ලම්බකව තියාගත්තොත් මේ බලන්න එකිනෙකට ලම්බකයි හරි නේද එකිනෙකට ලම්බකයි xy z අක්ෂ වගේ තියෙන එතකොට ලම්බකව තියාගෙන ගත්තොත් අපි දන්නවා මේක ධාරාවේ දිශාවට යොමු කෙරුවොත් මේක චුම්බක ක්ෂේත්‍රයේ දිශාවට යොමු කෙරුවොත් ධාරාවේ දිශාවට චුම්බක ක්ෂේත්‍රයේ දිශාවට යොමු කෙරුවොත් මේක බලයේ දිශාව ලබා දෙනවා. මේක බලයේ දිශාව ලබා දෙනවා. අපි ගත්තර බල්ලා දායි කියන එකක්. පැහැදිලිද? එහෙනම් අපිට බලයේ දිශාව ගත්ත හැකි මේකෙදි ධාරාවේ දිශාවට දාන්න ඕනි මෙන්න. ධාරාවේ දිශාව චුම්බක ක්ෂේත්‍රයේ දිශාව මේ පැත්තේ. එතකොට එහෙනම් අපිට මෙහෙම ගන්නත් පුළුවන්. ධාරාව ඇතුළට චුම්බක ක්ෂේත්‍රය මෙහාට බලය ඇතුළට ධාරාව යටට චුම්බක ක්ෂේත්‍රය මගේ පැත්තට බලය කොහාටද එන්නේ යටට තියෙන පැහැදිලිද මේක ඕන මේ පැත්තට ගිහිල්ලා මේක ගන්නත් පුළුවන් පැහැදිලිද බලය තියෙන යටට කරලා බලන්න පොඩ්ඩක් බලමු කවුද මැසේජ් එකක් තිබුණා ලින්ක් එක ඇවිල්ලා නැහැ කියලා කියනවා සමහර ළමයිට පොඩ්ඩකින් බලන්න අපි ලින්ක් එක ඇවිල්ලා නැද්ද සමහර අයට පොඩ්ඩක් ටයිප් එකක් දාන්න බලන්න මේ Facebook එක මේ WhatsApp එකට ආවා ඊමේල් එකට ඇවිල්ලා තිබ්බේ නැද්ද ඊමේල් ආව කට්ටිය ඉන්නවද? ඊමේල් එක ඇවිල්ලා තියෙනවා. ඒකට මොකද්ද වෙලා තියෙන්නේ? WhatsApp එකටයි Gmail එකටයි දෙකම ඇවිල්ලා. පොඩ්ඩක් පරක් වෙලා ආවේ කියලා කියනවා. ඔව්. දැන් ගන්න ටික කට්ටිය එහෙනම් පොඩ්ඩක් බලමු අපි. ඔව් WhatsApp එකට නම් ඉක්මනින් සම්බන්ධ වෙනවනේ. නැවත මම සම්බන්ධ කරන්නම් WhatsApp එකේ කරන් මම හිතන්නේ ඉතින් ඒ වෙලාවෙම අත්හැකි ඔව් නේද හරි දැන් හරි කාරණේ එහෙනම් අපි නැවත පොඩ්ඩක් බැලුවොත් F සමානයි BIL. එතකොට මේක තේරෙනවා බලයේ යටටමයි එන්නේ තලයේ තුලට. තලයේ තුලට ඒ කියන්නේ අපි අර ඊයේ කතා කරුවේ මෙහාට චුම්බක ක්ෂේත්‍රය ධාරාව උඩට එතකොට තමයි බලය මෙහාට. ඒකද අපි කියව මතක ඇති චුම්බක ක්ෂේත්‍රය
හෝ එහෙම නැත්නම් ධාරාව ප්‍රතිවිරුද්ධ කෙරුවොත් බලයට අග්ගල ප්‍රතිවිරුද්ධ වෙනවා. බලය ඒ තලයේමයි තියෙන්නේ. ඉතින් අද මේ වෙනසට තේරෙනවා ඇති හේතුව. අද බලය වෙනස් වුන්නේ නැහැ. ඇයි අපිට හේතුව අපි චුම්බක ශේෂ්ත්‍රයත් වෙනස් කෙරුවා, ධාරාවේ දිශාවත් වෙනස් කෙරුවා. පැහැදිලිද? ඒක ඌවා එච්චර ලොකු කාරණා නෙමෙයි අපේ ඇයට. එහෙනම් කාරණේ පැහැදිලි F සමානයි BIL. මේකේ දිශාව තලය ඇතුළට නිසා අපි කිව්ව එක දාන්නේ මේ විදිහටනේ. තලය තුලට. තලය තුලට. දැන් තලින් එළියට නම් සංකේත කරන්නේ මේ විදිහට. තලෙන් ඉවතට නම් සංකේතය තියෙන්නේ තිතක් කියන එකයි තියෙන්නේ බෝලේ. පැහැදිලිද? ඔව්. එහෙනම් මේ කාරණේ පැහැදිලි කරගත්ත අපි ඊයේ F සමානයි BIL B කියලා කාරණා. හරිද? හරි. ඊට අමතරව අපි උතන මතක ඇති ඊට පස්සේ F සමානයි BIL අරගෙන අර ඊට මැද ඇත්තටම අපි චුම්බක ශ්‍රාවක ගණන්තය අර්ථ දක්ව ගත්තා. චුම්බක ශ්‍රාවක අර්ථ දක්ව ගන්න අපි යොදාගත්තේ ධාරාංශු මාත්‍රය කියන කාරණා. ධාරාංශු මාත්‍රයක් මත බලය අපි අරගෙන ඒකක ධාරාංශු මාත්‍රයක් මත බලය චුම්බක ශ්‍රාවක ගණන්තය කියන අර්ථ දැක්වීමට ගියා. ඒකක ධාරාංශු මාත්‍රයක් මත බලය චුම්බක ශ්‍රාවක ගණන්තය කියන කාරණේ. උතින් අපි ගියා. ඊළඟට අපි අවිල්ලා ගිය සතියේ මෙහිය නැවැත්තුවේ ධාරාව රැගෙන යන සන්නායක පුඩුවක් මත ගොඩ නැගෙන බල සහ බල යුත්මයි ව්‍යාවර්තයි කියන කාරණේ. පැහැදිලිද? බල යුත්ම ව්‍යාවර්ත ඔන්න ඔය ටිකට තමයි අපි ආවේ. චුම්බක ශ්‍රාවය කියන එකත් අපි අඳුනගත්තා. අයිවත් මතක ඇති. චුම්බක ශ්‍රාවය කියන්නේ BA කියන කාරණේ චුම්බක ශ්‍රාවක ගණන්තය වැඩි කිරුවොත් ඒ අදාළ ඊට ලම්බ වර්ගඵලයෙන් අපි ලැබෙන චුම්බක ශ්‍රාවය. චුම්බක ශ්‍රාවය. අපි චුම්බක ශ්‍රාවය අරගෙන චුම්බක ශේෂ්ත්‍ර රේඛාවල ලක්ෂණ පැහැදිලි කරගත්තා. චුම්බක ශේෂ්ත්‍ර රේඛා ටිකක් ඇඳගත්තා. පොඩි දේවල්. ඊට පස්සේ අපි කතා කරගෙන ගියේ මේ ඍජුකෝණාශ්‍රාකාර සන්නායක පුඩුවක් තුල ධාරාවක් යන අවස්ථාවේදී ගොඩනැගෙන බල සහ බල යුත්ම කියන කතන්දරේ. ඒ අනුව අපි කියමු මෙන්න මෙහෙම එකක් බලන්න මේක මතකද කියලා. මේ විදිහට අපි කො මේකේ වට n ගණනක් ගත්තා. අපි වට n ගණනක් කියලා කියන්නේ වට n ගණනක් කියන්නේ මෙතනින් කම්බි අරගෙන මෙහෙම නැවත මෙතෙන් දාම වටයයි. ওই විදිහට වට n ගණනක් මේක කරකරනවා. අපි මෙතන ෂෝට් වෙන්නේ නැති වෙන විදිහට මම මෙතන ඇදලා නැහැ ඊළඟ වටේ ෂෝට් වෙන්නේ නැති වෙන විදිහට මේක පරිවාරක මාධ්‍යකින් ආවරණය කරනවා. මේ කම්බි පරිවාරක මාධ්‍යකින් ඔය තියෙන සමහර තඹ කම්බි ගත්තත් ඒක පරිවාරක මාධ්‍යකින් ආවරණය කරලා තියෙන්නේ. මට මෙතන නම් පෙන්වන්න අමාරුයි. ඔය කොයිල් තියෙනවා අපි සමහරලාට දකින්න හම්බ වෙනවා. ඒ කොයිල් එක කම්බිය තියෙන්නේ. කම්බියක් තියෙන්නේ. ඒකම මේ කම්බිය අපි දැක්කම නම් අපි හිතනවා මේ එකට ඔතලා තියෙන්නේ මේවා ෂෝට් වෙනවද කියලා. නමුත් මේකේ වටේට මේ සිලින්ඩරාකාර කම්බිය වටේට පරිවාරක ද්‍රව්‍යයක් ආලේප කරලා තියෙන්නේ. ඒකට ෂෝට් වෙන්නේ නැහැ. පැහැදිලිද? හරි. දැන් මේකෙදි අපි කියමු මෙහෙම I ධාරාවක් අපි යවනවා මේ දඟලේ I ධාරාවක් මෙහෙමයි එන්නේ. මේක P Q R S කියලා අපි ගත්තා. මේකේ දිග සිම්පල් A කියලා ගත්තා. මේ පළල B කියලා ගත්තා. පැහැදිලිද? පළල B කියලා අපි ගත්තේ. මේක මතක් කරගමු ටක් ගාලා. ඊට පස්සේ අපි කෙරුවා පළවෙනි අවස්ථාව වශයෙන් අපි කතා කෙරුවා මෙන්න මේ කම්බි නගරයේ පවතින තලයට සමාන්තරව චුම්බක ශේෂ්ත්‍රයක් යවුවොත් මොකද වෙන්නේ කියන කාරණා. දැන් මේ තලයට සමාන්තරයි කියන්නේ මේ පැත්තට යවන්නේ චුම්බක ශේෂ්ත්‍රය. ලම්බකයි කියන්නේ මෙහෙම ඇතුළට. තලයට ලම්බකයි කියන්නේ මෙහෙම ඇතුළට නේ. මේක මේ බෝඩ් එක තමයි කම්බි නගරයේ තියෙන තලය. ඊට ලම්බකයි කියන්නේ මෙහාට. පැහැදිලිද? අපි එහෙම එවුවොත් චුම්බක ශේෂ්ත්‍රයක්. මෙන්න බලන්න. මෙන්න චුම්බක ශේෂ්ත්‍රය. අපි B කියන චුම්බක ශ්‍රාවක ඝනත්වයේ සහිත චුම්බක ශේෂ්ත්‍රය පවත්ව ගන්නවා. චුම්බක ශේෂ්ත්‍රය පවත්ව ගන්නවා. ඒකද අපි කතා කරලා මතක ඇති මෙන්න මේ PQ කියන බාහුවයි RS කියන බාහුවයි අපි ගත්තොත් ඒ බාහු දෙකම චුම්බක ශේෂ්ත්‍රයට ලම්බකයි.
එහෙනම් ඒවා මත චුම්බක ක්ෂේත්‍රයෙන් බල ඇති කරනවා. මේ බාහුව මත ඇති කරන බලයේ දිශාව කොහටද? පෙමින්ගේ වමත් නියමයෙන් ධාරාව උඩට චුම්බක ක්ෂේත්‍රයේ මේ පැත්තට එනම් බලය ඇතුළට. බලය ඇතුළට. එහෙනම් බලය ඇතුළට ඒ නිසා මම මෙහෙම දාන්නම් බලය. මේ බලය අපි ගත්තා F සමානයි B I L වෙනුවට දිග දාන්න වෙන්නේ B I B කියන එක. හැබැයි B කියලා මේ දිග ගත්තට මට n ගාණක් තියෙන නිසා මේ වගේ කම්බි මේ පැත්තෙන් ගත්තොත් n ප්‍රමාණයක් තියෙනවා ප්‍රමාණ. මේක BN කියලා එනවා නේද? BN කියලා එනවා. පැහැදිලිනේ? BN කියලා එනවා. ඒ වගේම මෙතනත් බලයක් ඇති වෙනවා. මේ බලයේ දිශාව තලයෙන් ඉවතට තියෙනවා. මේක තේරෙනවා. ඒ ගන්න ඕනේ නැහැ කිව්වම. මොකද ධාරාවයි චුම්බක ක්ෂේත්‍රය එකම තලයක එහෙනම් අනිවාර්යෙන් බලය ලම්බක තලයේ තියෙන්න ඕනේ. ලම්බක තලයේ ඇතුළට හෝ එළියට මේ ඉවතටනේ. ඇතුළට හෝ ඉවතට. මේක තියෙනවා නම් ඇතුළට මේක ඉවතට වෙන්න ඕනේ මොකද ධාරාවේ දිශාව මාරු වුණු නිසා. චුම්බක ක්ෂේත්‍රයේ දිශාවත් මාරු කෙරුවා නම් ඔන්න නැවත මේකත් ඇතුළටමයි තියෙන්නේ. හරි. එහෙනම් බලය අගයත් කීයද? ඒ බලය අගයත් Fම තමයි. F සමානයි BN කියන එක. මෙන්න මේ QS බාහුවේ මෙන්න මේ SP කියන බාහුවේ බල ඇති වෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? චුම්බක ක්ෂේත්‍රයේ පවතින්නේ ධාරාව රැගෙන යන සන්නායකයට සමාන්තරව. සමාන්තරව පවතිද්දී බල ඇති වෙන්නේ නැහැ. ඇයි බල ඇති වෙන්නේ නැත්තේ? ඒක නියමයි. ඒක තමයි හොයාගත්ත නියමයි. පැහැදිලිද? හොයාගත්ත කාරණේ. මේ ස්වභාව ධර්මයේ දේවල් අධ්‍යයනය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙහෙම තමයි හැසිරෙන්නේ කියලා හොයාගෙන තියෙනවා. ලම්බක වුණොත් බලයක් ඇති වෙනවා. එහෙම නොවුනොත් බල ඇති වෙන්නේ නැහැ කියලා හොයාගෙන තියෙනවා. පැහැදිලිද? හරි. ඒ නිසා මේක මතයි බාහුව මත ඇති වෙන්නේ නැහැ බල. දැන් මෙතන තියෙන්නේ සමාන ප්‍රතිවිරුද්ධ බල දෙකක්. මම මේක ගත්තොත් මේ විදිහට තියෙන්නේ. මෙන්න බලන්න. මෙහෙම ගත්තොත් මම මේක අපි ගමුකෝ මේක තමයි තලය කියලා හිතන්න. මේ තලයෙන් ඉවතට බලය මෙන්න තලයෙන් ඉවතට බලය මේ තියෙන කළු පාටට පෙන්නන්නේ ඉවතට. ඇතුළට තියෙන බලය තියෙන්නේ මෙහෙම මේක. මෙහෙම තියෙනවා පේනවද නැහැ. දැන් කොහොම තියෙන්නේ? පැහැදිලිද? කොහොමනේ තියෙන්නේ? අමාරු ටිකක් පෙන්නන්න නම්. මේ එක බලයක් ඉවතට ඒ කියන්නේ වම් පැත්ත මට වම් පැත්ත එක මේක ඇතුළට. එහෙනම් මේ බල වලින් මොකද කරන්නේ? බල යුග්මයක් ඇති කරලා සමාන ප්‍රතිවිරුද්ධ බල. පැහැදිලිද මේ? සමාන ප්‍රතිවිරුද්ධ බල දෙකක් තියෙනවා. සමාන ප්‍රතිවිරුද්ධ බල දෙකක් තියෙන්නේ. එකම ලක්ෂයෙන් ක්‍රියා කරන්නේ නැහැ. එහෙනම් එකම ලක්ෂයෙන් ක්‍රියා නොකරන සමාන ප්‍රතිවිරුද්ධ බල දෙකක් කියලා කියන්නේ බල යුග්මයක් කිව්වා අපි. බල එකක් බල යුග්මයක්. එහෙනම් බල යුග්මයේ මගින් මේක මත ගූර්ණයක් ඇති කරලා මේක භ්‍රමණය කරනවා. ඇති කරන ගූර්ණෙ ලිව්ව තෝ සමානයි එක් බලයක විශාලත්වය වැඩි කිරීම බල දෙක අතර කෙටිම දුර a. එහෙනම් f කියලා කියන්නේ BIBN මේ n අමතක කරන්න එපා. n විභාගයේ අමතක n වරක් a. මේක අපි කියමු මේ AB කියලා කියන්නේ මෙන්න මේ පුඩුවේ මේ නැත්නම් මේ කම්බි ළඟරේ වර්ගඵලය. ඇතුළත තියෙන වර්ගඵලය. පැහැදිලිද? ඔව්. ඇතුළේ වර්ගඵලය. එහෙනම් මේක අපි ලියන්න පුළුවන් කව ටෝ සමානයි BIN පරක් කැපිටල් A. ඒ කියන්නේ මේ වර්ගඵලය. දැන් ටෝ සමානයි බිනා කියලා අපි ලියන්නේ. BIN බිනා. පැහැදිලිද? ඔව්. හරි නේද? ටෝ සමාන BIN කියලා ගත්තා. ඔව්. පැහැදිලිද? හරි. එහෙනම් ඒ ටික පැහැදිලි. ඔක තමයි ගත්තේ. මේ ළමයි අහලා තියෙන මොකද්ද මේ ටියුට් එක කියලා. මේ ටියුට් කියන්නේ මේ අපි ටියුට් එක වෙන්න දෙයක් අහලා තියෙන්නේ. මේ අපි ඉස්සර පන්තිවල මම පොත් ගෙහුවා. මේ පොත්වල පොත තමයි මේ තියෙන ඉස්සර පොඩිවට පොත් ගෙහුවා. ඒක සාර්ථක ක්‍රමයක් නොවන බව අපිට තේරුණා. මේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තාපය පොඩි පොත්
නමුත් ඒක ඉච්ච ලොකු සාර්ථක ක්‍රමයක් නෙමෙයි. අපි සිද්ධාන්ත සම්පූර්ණයෙන්ම ලියලා දීලා පොත් දුන්නා. තාපේටත් එහෙමයි. නමුත් ළමයි පාඩම් කරන්නේ නැහැ. එතකොට මේ පදාර්ථය හා පදාර්ථයේ ගුණ එක ඒක සම්පූර්ණයෙන්ම සිද්ධාන්ත ටික ලියලා තියෙනවා. වෙනටි සිද්ධාන්ත සම්පූර්ණයෙන්ම ලිව්වා. නමුත් මෙහෙම පොත් දුන්නාම ළමයි වැඩේ තියෙන මේ පොත තියාගන්නව පාඩම් කරන්නේ නැහැ. ඒක අසාර්ථක ක්‍රමයක්. ඒ නිසා හිස්ටන් තියලා ලියන එක වෙනම කතන්දරයක්. නිසා මම මේක අතහැරියා. මේට අවුරුදු ගානකට කලින් උකු මාසයක් වෙලා මොකද මේ හැම සිද්ධාන්තයක්ම ටයිප් කරුවා. පොත් ගානක්. හරි නේද? මේක හරි. තෝ සමානයි BI NA කියන කතන්දරයට අපි ආවා. දැන් අද අපිට තියෙන්නේ මේක අපි කිව්වා මේක තමයි උපරිම ව්‍යාවර්තය කියලා මේ කම්බිනගරේ මත ඇතිවන. ඇයි කියන කතාව අපි දැන් සාකච්ඡා කරගමු. දැන් අපි බලමු දැන් මෙහෙම තියෙන්නේ නැහැ දැන් මේ කියන විදිහට. මේක දැන් මෙහෙම තිබිලා දැන් මේක කැරකෙන්න පටන් ගන්නවා. රොටේට් වෙනවා. කැරකෙන අවස්ථාවේදී ওই විදිහටම බල ඇති වෙනවද නැද්ද කියලා බලන්න ඕනේ. මේක පොදු තත්ත්වයක් නෙමෙයි. පැහැදිලිද? මේක පොදු තත්ත්වයක්ද දන්නේ නැහැ අපි. මුලින්ම දකින්න කෙනෙකුට ඒක කියන්න බෑ එකපාරට මේක පොදු තත්ත්වයක් නැද්ද කියලා. නමුත් මේව අධ්‍යයනය කරලා තියෙන නිසා අපිට කියන්න පුළුවන් මේක පොදු තත්ත්වයක් නෙමෙයි මේක. මේක පොදු තත්ත්වෙ වෙනම අපිට ගන්න තියෙනවා. පැහැදිලිද? ඒ කියන්නේ අර සරල අනුවර්තී චලතයේදී දෝලන කේන්ද්‍රයෙන් වස්තුවක් චලතය ආරම්භ කරලා විතරනේ y සමානයි කැපිටල් A sin omega t වෙන්නේ. නමුත් ඒක පොදු තත්ත්වෙ නෙමෙයිනේ y සමානයි කැපිටල් A sin omega t. දෝලන කේන්ද්‍රයෙන් නෙමෙයි වෙන තැනකින් පටන් ගත්තොත් ඒක තමයි පොදු සමීකරණය වෙන්නේ y සමානයි කැපිටල් A sin omega t ධන y. omega t ධන 5. omega t ධන 5 කියන්නේ කලා කෝණය. 5 කියන්නේ කලා ආරම්භක කෝණය. ඒක තමයි පොදු තත්ත්වය. නිසා මෙතන මේක පොදු තත්ත්වෙ නෙමෙයි. පොදු තත්ත්වය ඇත්තටම ආනතියක් සහිතව තියෙන තත්ත්වෙ. ආනතියක් තියෙන තත්ත්වෙ. ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ පොඩි අන්ස්ටේබල් ගතියක් තියෙනවා. තප්පරයක් ඉන්න. ඔව් හරි බලමු අපි එක මොන හරි වුණොත් ටක් ගාලා කෝල් එකක් ගන්න මට. හරි දැන් අපි බලන්න හදන්නේ මේක ආන්තුනොත් එහෙම කොහොමද තියෙන්නේ කියලා. ඒ නිසා අංක 2 දාගන්න උතන දඟරේ තලය යන දඟරේ තලය චුම්බක ක්ෂේත්‍රයට දඟරේ තලයේ චුම්බක ක්ෂේත්‍රයට තීටා කෝණයකින් ආනත විට දඟරේ තලයේ චුම්බක ක්ෂේත්‍රයට තීටා කෝණයකින් ආනත විට තීටා කෝණයකින් ආනත විට දඟරේ තලයේ චුම්බක ක්ෂේත්‍රයට තීටා කෝණයකින් ආනත විට. හරි දැන් මෙන්න චුම්බක ක්ෂේත්‍රය හැමම තියෙනවා. දඟරේ තලය තීටා කෝණයකින් ආනත වෙනවා චුම්බක ක්ෂේත්‍රයට. මම මෙන්න මෙහෙම අඳින්නම් මේක. රූප සටහන් ඇඳීම තමයි මෙතනදී තියෙන්නේ. ඇත්තටම වෙන අමාරු කාරණා නෑ. මේ බලන්න මේක කැරකිලා තියෙන අවස්ථාව. දැන් මෙහෙමයි චුම්බක ක්ෂේත්‍රය තියෙන්නේ. හරි නේද? පේනවනේ මං හිතන්නේ. චුම්බක ක්ෂේත්‍රය තියෙනවා. මට දිගටම චුම්බක ක්ෂේත්‍රය අඳින්න අවශ්‍ය නැහැ. චුම්බක ක්ෂේත්‍රය මේක B. ඒක වෙනස් වුන්නේ නැහැ. චුම්බක ක්ෂේත්‍රය වෙනස් වුන්නේ නැහැ. ඒක එහෙමම තියෙනවා. දැන් දඟරේ හැරිලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති දඟරේ හැරිලා තියෙන්නේ. තීටා කෝණයක් හැරිලා තියෙන්නේ. තීටා කෝණයක් හැරිලා තියෙනවා කියන්නේ මෙන්න මේක නේද තීටා කියන්නේ එතකොට. මෙන්න මේක තීටා. පැහැදිලිද? ඔන්න ඔක තීටා. තීටා කෝණයක් හැරිලා තියෙන්නේ. මෙහෙම ඉස්සලා තිබ්බේ. මෙහෙම ඉස්සලා දඟරේ තලය මේ තියෙද්දි මෙන්න දඟරේ චුම්බක ක්ෂේත්‍රය තිබ්බේ මෙහෙමමනේ. මේක ඔස්සේම තිබ්බේ චුම්බක ක්ෂේත්‍රය. දැන් මේක හැරෙනවා තීටා කෝණයක්. පිටිපස්සට තීටා කෝණයක් හැරෙනවා. පැහැදිලිද? හරි. එතකොට ඒක තීටා.
දැන් මේක P මේක Q මේක R මේක S P Q R S ධාරාව කොහොමද යන්නේ මෙතන එකයි මෙහෙම ධාරාව I ධාරාව ගිහිල්ලා ආපහු කැරකිලා එනවා ඔමනින් පැහැදිලිද හරි දැන් අපි බලමු මේ එක් බාහුව මත බල ඇති වෙන ආකාරය පැහැදිලිද එක් බාහුව මත බල ඇති වෙන ආකාරය ඉස්සෙල්ලා මේක අපි ඇඳගත්තොත් හොඳයි එහෙනම් ලියන්න මාතෘකාව ලියුවා අපි දඟලේ තලය චුම්බක ක්ෂේත්‍රයට තීටා කෝණයකින් ආනත විට නගරයේ තලයේ චුම්බක ක්ෂේත්‍රයට තීටා කෝණයකින් ආනත විට කියලා මෙන්න මේ රූපය ඇඳ ගන්නවද මේ රූපය ඇඳ ගන්නවද ආලෝකයක්ද ඇතිනේ හරි නම් පොඩක් හරි කියන්න හරිද බලන්න හරි නේද හරි කියලා වෙලා තියෙනවා හරි අද දවසම කරනවද කියලා අහනවා අපි බලමු දැන් මේ තත්ත්ව කොහොමද කියලා අපිට මේ ටික ඉවර කරගමු ඉස්සෙල්ලා ඊට පස්සේ අපි කතා කරලා බලමු හිමීට නේද අනිත් ඒවා පාඩම් කරගන්නත් වෙලා වුණි කියලා යෝජනාව ඒක හරි කතන්දරය හැබැයි දැන් මේකෙදි ඔන්න හොඳට අහගන්න දැන් මෙන්න මේ PQ සහ RS කියන බාහු ඔන්න හොඳට අහගන්න PQ සහ RS කියන බාහු තවදුරටත් චුම්බක ක්ෂේත්‍රයට ලම්බකද නැද්ද මට හොඳට හිතලා කියන්න බලන්න චුම්බක ක්ෂේත්‍රයට ලම්බකද නැද්ද PQ සහ RS කියන බාහු මෙන්න මේ සිරස් බාහුවයි මේ බාහුවයි චුම්බක ක්ෂේත්‍රයට ලම්බකද නැද්ද අර ලම්බක අවස්ථාව ඉස්සලා තිබ්බේ ඒ අවස්ථාවේදී බලයක් ඇති උනේ F සමානයි BN කියලා BN කියලා දැනුත් මේ PQ සහ RS චුම්බක ක්ෂේත්‍රයට ලම්බකද නැද්ද මොකද කියන්නේ මට chat එකක් දාන්න බලන්න
තවමත් මේ PQ සහ RS කියන බාහුව චුම්බක ක්ෂේත්‍රයට ලම්බකද නැත්නම් ආනත වුණාද? ලම්බකද ආනත කියන කාරණේ. ඔව් ලම්බකයි කියන කාරණේ තියෙනවා. ඔව් රිවිෂන් කට්ටිය හොඳට මේක දන්න දෙයක්. මේ බලන්නකෝ දැන්. දැන් හිතන්න ওই බාහුව දෙක අපි ගමුකෝ පොඩක් ඉන්න මම බාහුවක් සම්බන්ධ කරගන්න ඕන උස්සන්නත් අමාරුයි. අපි ගමුකෝ මේ එක බාහුවක් වශයෙන් මේක හරිද මේක තමයි එක බාහුවක් කියලා හිතන්න මේක PQ බාහුව මේක තමයි PQ බාහුව කියලා හිතන්න. දැන් චුම්බක ක්ෂේත්‍රයේ තියෙන්නේ ඉස්සලා නම් මේ පැත්තේ ඉඳලා ආවේ චුම්බක ක්ෂේත්‍රය. දැනුත් එහෙමයි නේද? චුම්බක ක්ෂේත්‍රය එනවා කියලා හිතන්න මගේ මේ දකුණු අත පැත්තේ ඉඳලා හිතන්නකෝ නිකන් මේ ඉරටු වගේ එනවා කියලා. නැත්නම් ඊතල වගේ. හරියටම තිරස්ස එනවා ඊතල ගොඩාක් එනවා කියලා හිතන්න. පැහැදිලිද? ඊතල ගොඩක් එනවා. දැන් එතකොට මුලින්ම තිබ්බේ දැන් තලය සමාන්තරව තිබ්බේ. තලය සමාන්තරව තිබ්බේ. එතකොට ඔන්න ඔහම තිබ්බා කියලා හිතන්න PQ බාහුව. දැන් මුනේ ඇත්තටම ඔන්න ඔහම තිබ්බා. එතකොට මේකට ලම්බකයි නේද ඊතල ටික. ඊතල වල ලම්බක වදි. දැන් උනේ ඇත්තටම මේ PQ බාහුව මෙන්න මේ දඟරයත් එක්කම කරකුණා. භ්‍රමණය වෙනවා. දඟරයත් එක්කම මේ කරකිනවා. ඒ කියන්නේ මෙහෙම ගියා. මේ වගේ තැනකට ආවා කියලා. මේක මෙහෙම තිබ්බ එක මෙහෙම ආවා. එතකොට මේ PQ බාහුව මෙතන තිබ්බ එක මේ වගේ තැනකට ආවත් කොයි වගේ තැනකට ගියත් හොඳට තේරුම් ගන්න. අර චුම්බක ක්ෂේත්‍රයට ලම්බකයි නේද? PQ බාහුව ගැන විතරක් හිතන්න. PQ බාහුව ගැන විතරක් හිතන්න. ඒ PQ බාහුව මේ චුම්බක ක්ෂේත්‍රය තුල කොතන තිබ්බත් චුම්බක ක්ෂේත්‍රය තුල මොන පීඨීමේ තිබ්බත් මොකද වෙන්නේ? චුම්බක ක්ෂේත්‍රයට ලම්බකයි. පැහැදිලිද ඒක? මම ලේස් එකක් ගන්නම් මේ පොල්ල ගන්නම්කෝ. පැහැදිලි මේ පොල්ල ගත්තොත් හරි තේරෙනවා. මේ ඊතල තියෙන්නේ මේකට ලම්බක. එහෙනම් මේක කොයි තැනකට ගියත් මේක ලම්බකයි. එහෙනම් තේරුම් ගන්න දැන් මෙතනද උනේ මෙහෙම තිබ්බ PQ බාහුව වෙන තැනකට ගියා. වෙන තැනකට ගියා. කොහාට ගියත් මේ කැරකෙන අංශක 360ක් කැරකුණත් මෙතනින් පටන්ගෙන මෙහෙම කැරකිලා හෝම PQ බාහුව ආවත් කැරකිලා නැවත PQ බාහුව එහෙමනේ කොතන තිබ්බත් චුම්බක ක්ෂේත්‍රයට මොකද වෙන්නේ? ලම්බකයි. පැහැදිලිද? චුම්බක ක්ෂේත්‍රය ලම්බකයි. එහෙනම් ඒක මත අර විදිහටම බල ඇති වෙනවා. ඒකේ කතා දෙකක් නැහැ. පැහැදිලිද? හරි නේද ඒක? හරි. නමුත් මෙන්න මේ QR බාහුව ගැන හිතන්න දැන්. QR බාහුව ගැන හිතුවොත් මෙහෙම උඩනේ තිබ්බ ඉස්සෙල්ලා ඔන්න QR බාහුවක් කියලා හිතන්න. මෙතෙන් QR බාහුව. මෙහෙම තියෙන්නේ. දැන් QR බාහුව දැන් ඉස්සෙල්ලා චුම්බක ක්ෂේත්‍රය කොහොමද තියෙන්නේ? මේකට සමාන්තරව තිබෙ චුම්බක ක්ෂේත්‍රය. චුම්බක ක්ෂේත්‍රය තිබෙ මෙහෙම සමාන්තරව තිබෙ. ඒ නිසා බල ඇති වුණාද? නැහැ. දැන් වෙන්නේ ඔනහ ගන්න. දැන් ඒ කියන්නේ දැන් චුම්බක ක්ෂේත්‍රය මේක ගෑවිලා යන්නේ. මෙන්න මේ පෘෂ්ඨයේ ගෑවිලා යන්නේ චුම්බක බල රේඛා. මෙහෙම ගෑවිලා යන්නේ. කියන්නේ බල රේඛාව වලට ලම්බකයක් නැහැ. හැබැයි දැන් මොකද වෙන්නේ? මේ දඟරේ තලය තීට කොනක් ආනතොත් භ්‍රමණය වෙනවා කියලා කියන්නේ මෙහෙම වෙනවා. පැහැදිලිද? එතකොට මෙහෙම තිබ්බ එක මෙහෙම වෙනවා. අන්න දැන් මොකටද තියෙනවා මේන් දැන් එන බල රේඛා මේක හරහා යන්නේ ආනත. පැහැදිලිද? ඒ කියන්නේ මෙයාට සාපේක්ෂව ආනතයි. එහෙම නැත්නම් අපේ අපලට මෙයා ආනත උනා. මුලින්ම තිබ්බේ සමාන්තරව බල රේඛාවට ආනත උනා. බල රේඛය ඉන්නේ මගේ මේ දකුණු අත පැත්තෙන් කියලා හිතන්නේ. මේ පැත්තෙන් එන්නේ. ඒතකොට මම මෙහෙම කරකලා මෙහෙම වුණොත් එහෙම බැරි වෙලා. ඕ බලන්න. ඕ QR බාහුව මෙහෙම තිබිලා සමාන්තර තිබිලා මෙහෙම කරගිලා තීට කෝණයක්
තීටා කෝණේ අංශක 90 දක්වා කැරකුණොත් එහෙනම් මොකද වෙන්නේ? කෙලින්ම ලම්බකයි. පැහැදිලිද? බල රේඛාව වලට කෙලින්ම ලම්බකයි. මේක තේරෙනවනේ කතන්දරේ. කෙලින්ම ලම්බකයි තියෙන්නේ. පැහැදිලි. හරි නේද? එහෙනම් මම මුලින්ම ගත්තොත් ඔය QR බාහුවක් කොහොමද ලකුණු කරන්න කියන කාරණේ. ඊට කලින් මම අර ඉහළින් බැලුව විට කියන එකත් මෙතන දාලා ඉන්නම්. ඉහළින් බැලුව විට කියන එක. ඉහළින් බැලුව විට කියලා අපි යන්නේ. ඒ කියන්නේ අපි යන්දා මෙන්න මේ උඩින් අපි බැලුවොත් අපිට කොහොමද පේන්නේ කියන කතන්දරේ. ඒකද මම ඉස්සල්ලා කිය අපි යන්දා මෙහෙම මතක ඇති මෙහෙම තිබ්බා මෙහෙම බලය මෙහෙම බලය. නමුත් දැන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න දැන් අපිට පේන්නේ උඩින් බැලුවම මෙන්න මේ QR කියන එක ආන්ත වෙලා පේන්නේ. QR කියන එක ආන්ත වෙලානේ පේන්නේ. මම මෙහෙම ගත්තා උඩ ඉඳලා බලද්දි මෙහෙම තමයි ඉස්සල්ලා පේන්නේ. මෙහෙමම. දැන් මෙහෙම තියෙන්නේ. ආන්ත වෙලා තියෙන්නේ. ඒ ආනතියත් එක්ක ඇඳුත් එහෙම දැන් තියෙන්නේ මෙහෙම නේද? පේනවා ඇති නේද? හරි. මෙන්න මෙහෙම තියෙන්නේ දැන්. ඒ කියන්නේ චුම්බක ක්ෂේත්‍රය මෙහෙම තිබ්බොත් මෙන්න මේ කෝණේ θ නේද? මේ තියෙන චුම්බක ක්ෂේත්‍රය B කියන එක. චුම්බක ක්ෂේත්‍රය B. පැහැදිලිද B? බල තියෙන්නේ එහෙනම් කොහොමද? මේක මත බලය කොහටද? ඇතුළට තියෙන ලම්බකව තියෙන. ඒ කියන්නේ කෙලිම ලම්බකව. ඒකයි ගැටලුවක් නැහැ මොකද ලම්බකව තියෙන්නේ. පැහැදිලිද? මේක මත බලයක් තියෙන ලම්බකව. කරන් පේන්නේ නේද? ඉහළින් බැලුව විට කියලා මම ඒක මෙහෙම ඇද ගන්නම්. මෙතනින් අරින්නම්. ඔන්න ඔහොම තියෙන්නේ. බලය ලම්බකව ඔහොම තියෙනවා මේ පැත්තට. මේකට මෙහෙම ලම්බකව. ලම්බකව කියන්නේ මෙන්න මේකටයි ලම්බකව ඈ. ඒක මෙතන ඇඳලා නැහැ ඒ දෙක. ඇඳලා තියෙන්නේ මෙන්න මේකනේ ඇඳලා තියෙන්නේ. මෙන්න මේ QR කියන එක ඇඳලා තියෙන්නේ. QR කියන එක ඇඳලා තියෙන්නේ. එතකොට මෙතන F බලයක් මේකේ F සමාන වෙන්නේ BI BN ට මේකත් F සමානයි BI BN පැහැදිලිද? දැන් කොච්චර කෝණයක්ද කරකිලා තියෙන්නේ θ. මෙන්න චුම්බක ශ්‍රාවය මෙන්න θ කෝණයක්. ඉහළින් බැලුව විට ඔහොම නේද පේන්නේ? හරි නේද? ඉහළින් බැලුව තියෙන උඩින් බැලුවම හොඳට තේරුම් ගන්නකො බලන්න. උඩින් බැලුවොත් අර Q සහ R බාහුව මත මෙහෙම තියෙනවා. ඒක උඩින් බැලුවම තේරෙනවා. මේක QR බාහුව ඇලවෙලා තියෙනවා. QR බාහුව ඇලවෙලා තියෙනවා. පැහැදිලිද? හරි. එහෙනම් ඒකත් දාගන්න ඉහළින් බැලුව විට කියලා. මේක දාගන්න. මේක. අපි බලමු මේක ඇනිමේෂන් එකක් බලමු. එතකොට පේනවා. ඉස්සෙල්ලා වීඩියෝ එක පේන්නලා නැහැ. අපි බලමු දැන් තව ටිකකින්. ඉහළින් බැලුව විට ඉහළින් බැලුව විට අපිට ඔය විදිහටයි පේන්නේ නේද? හරිනම් හරි කියලා බලන්න දාන්න බං chat එකේ. හරිද බලන්න. අන්තර හරි කියලා බලන්න. හරි කියලා බලලා තියෙනවා. හරි එහෙනම් අපි අරක ලියාගමු මොකද්ද? PQ සහ RS බාහු තව දුරටත් මොකද වෙන්නේ? චුම්බක ක්ෂේත්‍රයට ලම්බකයි. ඒක හොඳට තේරුම් ගන්න. දැන් මේ PQ සහ RS කියන බාහු මේ රූප සටහන බැලුවම තමයි හිතෙන්නේ නිකන් ආනතය වගේ මෙවුවා නිකන් ආනත වගේ කියලා. නෑ මේක නිකන් තනියම හිතන්නකො මේක. PQ කියන එක තනි සිලින්ඩරයක්. තනි සිලින්ඩරයක් මේ. මේක ටිකක් පැහැදිලි කරලා දෙන්න ඕන තියරි කට්ටියට. තනි සිලින්ඩරයක් PQ. ඒතර වෙන්නේ මේකෙදි මුලින්ම PQ ට
ලම්බකව තිබ්බ චුම්බක ක්ෂේත්‍රය ඒකත් එක්ක බලයුත්මයක් ඇති වෙලා මේක කැරකෙනවා. ඉතින් කැරකෙද්දි තලයේ කැරකෙද්දි මම මෙන්න මෙහෙම ගන්නකෝ නා. මෙන්න PQ මේ තමයි තලය. දැන් මම තමයි මගේ මේ ඔක්කොම තලය. ඒතකොට මොකද වෙන්නේ දැන් මම මෙහෙම ඉන්න ඉස්සරහට ඇවිල්ලා ඔන්න දැන් මම කැරකෙනවා. මගේ මූණ තමයි තලයේ එක තියෙන ඉදිරිපස්ස. ඔහොම තියෙන කියලා හිතන්නකෝ දැන්. මම ඔහොම ඉස්සරහට බලන් ඉන්නවා. දැන් මෙහෙම මම කැරකෙනවා. මගේ මූණ එක තමයි මේ ළඟට කැරකෙනවා. ඕ. ඔහොමනේ කැරකෙන්නේ දැන් ඔන්න ලම්බක වුණා චුම්බක ක්ෂේත්‍රයට තලයේ. ළඟේ තලයේ ලම්බක වුණා. හරිද? හරි. ඔහොම ලම්බක වුණා මට. මෙහෙම තියෙන්නේ. ඒක ගන්න තේරෙනවා දැන් මේක මෙතන තිබිලා මේ මෙහෙම යන්නේ. ඒ කොහොම ගියත් මෙන්න මේක චුම්බක ක්ෂේත්‍රයට ලම්බකයි. චුම්බක බල රේඛා එනවා ඊතල ඊස් වගේ හිතන්න මෙහෙම ඇනෙනවා කියලා. මෙහෙම තියෙද්දි මෙව ඇනෙනවා මෙහෙම. ඉතින් මෙහෙම ගියත් කොහොමත් ඇනෙනවා නේද? ඒ විදිහටම නැනෙන්නේ. නිසා මෙව ලම්බකයි. මේ චුම්බක බල රේඛා ලම්බකයි. චුම්බක ක්ෂේත්‍ර රේඛා. එහෙනම් ඊට ලියා ගන්න. මෙහිදී PQ සහ RS බාහු මෙහිදී PQ සහ RS බාහු තවමත් චුම්බක ක්ෂේත්‍රයට ලම්බකය. මෙහිදී PQ සහ RS බාහු තවමත් චුම්බක ක්ෂේත්‍රයට ලම්බකය. නමුත් මුලදී චුම්බක ක්ෂේත්‍රයට සමාන්තරව තිබූ QR සහ SP බාහු දැන් චුම්බක ක්ෂේත්‍රයට ආනතේ. පැහැදිලිද? ඔව්. දැන් එහෙනම් මේක අඳගන්න ඉස්සල්ලා කියනවා මෙහෙම අර QR අපල දැම්මත් කමක් නැහැ. ඒක නොදා හිටියත් කමක් නැහැ. උඩින් බැලුවහම මට පේන්නේ මේ QR බාහුවත් එක්ක මේ බල තියෙන්නේ අර PQ සහ RS වල ඒ බල. ඒතර ඒ බල තියෙන්නේ ඒ දෙක පද තියෙන්නේ. ඒ බල දෙක තමයි මේ ඇඳලා තියෙන දෙපැත්ත. හොඳට හිතන්න උඩට ගිහලා බැලුවම මොකද්ද පේන්නේ කියලා. උඩට ගිහලා බැලුවම මුලදී නම් පෙවුනේ මෙහෙම. මෙහෙම තමයි මුලදී පෙවුනේ. මතක ඇතිනේ. අර ඉස්සල්ලා අපි ඊයේ කතා කරේ. ඔහොමනේ තිබ්බේ. දැන් උනේ මේ උඩ එක කරකුණා. මේ උඩ එක කරකුණාට බල කරකින්නේ නැහැ. පැහැදිලිද? තප්පරකින්. හරි කවුලක් නැහැ. මේ උඩ කරකුණාට බල කරකින්නේ නැහැ. බල එහෙම්මම තියෙනවා. පැහැදිලිද? බල එහෙම්මම තියෙනවා. මම පොඩි වීඩියෝ එකක් පෙන්නන්නම්. හැබැයි මේක මේ අපේ තල විදිහට මේ තලවල නෙමෙයි ඇදලා තියෙන්නේ. මේක වෙනත් තලයක. නමුත් මම අදහසක් ගන්න පෙන්නන්නම්. නැවත අපි මේ වීඩියෝ එක බලන්න ඕනි. මේක බලමු පොඩ්ඩක්. හරි ඒක පොඩ්ඩක් පටල ගන්න මේකේ සද්දේ දැම්මේ නෑ මම. ඒක පටල ගන්න එපා මේ
ඒක තියෙන වෙනම තලයක මම පස්සේ පැහැදිලි කරලා දෙන්නම්. දැන් මෙතනදී මෙහෙමයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් නැවත මම පොඩ්ඩක් ගත්තොත් මෙහෙමනම් ඔන්න පේනවා ඒක ගැටෙන්ට දැන් මම තමයි තලය මේ තමයි තලය මගේ මේ පපුවත් ඒ කියන්නේ මේ තලය මෙන්න PQ බාහුව මත බලය තියෙන ඇතුළට මේ බාහුව මත ඉස්සරහටම තියෙන්නේ කොහොම ලම්බකෝ තියෙන්නේ පැහැදිලිද මට මේක මෙහෙම ගන්න බෑ අර පාරාවෝ වගේ පැහැදිලිද එහෙම තියෙනවම ලම්බකෝ තියෙන්නේ දැන් මම මේක පෙන්නන්නකො මේ තියෙන ඉස්සරහට තියෙන RS බාහුව මත අර මුල් අවස්ථාවේ ඊළඟට මොකද වෙන්නේ දැන් මේක කැරකෙද්දී මේ බලය මං අදි අමාරුයි මේක ගැන හිතන්න මේ මෙහෙම තියෙන්නේ මේක නේ දැන් මගේ තලය මේ පපුවත් කියන්නේ මේ තලය මෙහෙම කැරකෙනවා මෙහෙම කැරකුණාට බලය මොකද වෙන්නේ බලය කෙලින්ම ඉවහට තියෙන්නේ බලය කැරකෙන්නේ නැහැ මේ තලය කැරකෙනවා බලය කැරකෙන්නේ නැහැ බලය ලම්බකව PQ බාහුවට තියෙන්නේ බලන්නකො මේ බලය මෙතන ඇති වෙන බලය අපි ගත්තොත් එහෙම මෙතන තියෙන බලයක් අපි දන්නවා මේක ඇතුළට ඇති වෙන්නේ මේක එළියටනේ මොන්නේ තිබ්බේ පැහැදිලිද ඇතුළට සහ එළියට තිබ්බේ ඒක අපි ඇඳලා නැහැ ඕන විතරක් ඇඳගන්නකො F සමානයි කියලා ඒක ඕන ඇඳගන්නවා ඉස්සලා රූපේ ඔය බලය ඇතුළටමයි තියෙන්නේ කෙලින් මේක එළියටමයි හැබැයි තලය ආනතුන අර බල් දෙක ලකුණු කරගත්තා නේද මේ බලය බලන්නකො මේ ධාරාව උඩට චුම්බක ක්ෂේත්‍රය මෙහාට බලය ඇතුළට ලම්බක ඒ කියන්නේ තලය කැරකුණාට මේ තලය මෙහෙම කැරකුණාට තලය මම තමයි තලය කැරකුණාට බලය ලම්බකමයි තියෙන්නේ පැහැදිලිද ඒක අපිට නැවත වීඩියෝ එකකින් පස්සේ බලමුකෝ ඉන්නකෝ එහෙනම් අපි මේක ගත්තා දැන් අනිත් තියෙන්නේ කොහොමද PQ මේ QR බැලුවොත් වෙන්නේ කියන කාරණේ මෙන්න QR බැලුවොත් I ධාරාවක් යනවා B චුම්බක ක්ෂේත්‍රය පැහැදිලිද I ධාරාවක් යනවා B චුම්බක ක්ෂේත්‍රය මට මේක කඩාගත්ත හැකි මෙන්න බලන්න මෙන්න I ධාරාව යනවා බාහුවේ චුම්බක ක්ෂේත්‍රය කඩාගත්ත හැකි නේද මේක සමාන්තරව තියෙනවා චුම්බක ක්ෂේත්‍රයක් මේ පැත්තට සමාන්තරව තියෙනවා B cos theta ලම්බකව තියෙනවා B sin theta බාහුවට ලම්බකව තියෙනවා B sin theta සමග B sin theta පැහැදිලිද එහෙනම් ඇති වෙන බලය මොකද්ද F සමානයි BIL ට අනුව F සමානයි B sin theta IL L කියන්නේ A මේ දෙක A කියලා ගත්තනේ එකක් දාගන්න A කියලා රූප සටහන මේ දෙක A කියලා දාගන්න මේ දෙක B කියලා දාගන්න පැහැදිලිද ඔව් A සහ B කියලා ගත්තා එහෙනම් මෙතනදී ඇති වෙන බලය F සමානයි B sin theta I L1 වශයෙන් දාන්න වෙන්නේ A කියන එක. එහෙනම් F සමානයි ලියන්න ඕනේ නැහැ කට්ටිය. F සමානයි පොඩක් ඉන්න B sin theta I L කියන්නේ සිම්පල්ලි ඔන්න ඔය බලය තියෙනවා දිශාව කොහාටද? මෙන්න මේ උඩ තියෙන බාහුව. දැන් ඒක තියෙන ඇලවෙලා. මෙන්න බාහුව ඉස්සලා තිබ්බ හැටි දැන් මෙහෙම ආනතුණා. දැන් ඕනනම් බලයේ දිශාව ගත්ත හැකි ධාරාව යන්නේ මේ පැත්තට මේ ඉස්සරහට ඔහොම යන්නේ මෙහාට චුම්බක ක්ෂේත්‍රය තියෙනවා ලම්බකව නේ එහෙනම් අපි ගත්තොත් ධාරාව ඉස්සරහට චුම්බක ක්ෂේත්‍රයේ ලම්බකව ඔන්න බලන්න බලය කොහාටද කියලා හොඳට බලන්න බලය කොහාටද කියලා පොඩි try එකක් දෙන්න බලන්න හොඳට බලන්න කල්පනා කරලා මේ බාහුව මත බලය කොහටද තියෙන්නේ කියලා. මේ බාහුව මත ධාරාව මේ පැත්තට. චුම්බක ක්ෂේත්‍රයේ ලම්බකව තියෙන්නේ. ධාරාව මේ පැත්තට. උඩින් හිතන්න ධාරාව මෙහෙම. ධාරාව මෙහාට චුම්බක ක්ෂේත්‍රයේ ලම්බකව. බලය තියෙන්නේ කොහටද? සිරස්ව ඉහළට තියෙන්නේ. උඩට තියෙන්නේ. හරියට.
පැහැදිලි සිරස්ස ඉහළට තියෙන. සිරස්ස ඉහළට තියෙන. පැහැදිලිද? මොකද මේ chat එකේ දාලා තියෙන මොනවද බලමු මේ ගැටලු තියෙනවද? වීඩියෝ එක පේන්නුනේ නැහැ කියලා තියෙන නේද? හරි මම ඒක නැවත පෙන්නන්නම්කෝ. හරි. මේක තේරෙනවනේ කතන්දරේ. මේකේ තියෙන්නේ උඩට තියෙන්නේ බලය. බලය ඇති වෙන්නේ උඩට සිරස්ස ඉහළට. කම්බිය ගැන හිතන්න. මෙහෙම වුණත් ඕකම තමයි. මෙහෙම තිබ්බහම සමාන්තර තිබ්බහම බලයක් ඇති වුන්නේ නැහැ. මෙහෙම ආන්ත වුණා. ආන්ත වුණ ගමන් ධාරාව මෙහාට මට මේ පොල්ලයි මේක දෙක අල්ලගෙන යන්න ඉන්නවම ආවේ. ධාරාව මෙහාට චුම්බක ක්ෂේත්‍රය මෙහාට එහෙනම් බලය කියන්නේ කොහටද? උඩට. බලය තියෙන උඩට. හරිද? බලය තියෙන උඩට. බලය තියෙන උඩට. හරි නේද? හරි. බලය තියෙන උඩට. මම මේව පෙන්නනවා අර පන්තියේ පෙන්නන වගේ පේන්නේ නැහැ. මොකද මේක ත්‍රිමාන අවකාශයක් නෙමෙයිනේ. පැහැදිලිද? ත්‍රිමාන තත්ත්වයක් නෙමෙයි. ඔකට ටිකක් අමාරුයි සමහරව බලා ගන්න. පන්තියේදී නම් අර ඉස්සට ආවම ඔකට මගේ මේ ත්‍රිමාන අවකාශයේ පේන්න ගන්නවා. හැබැයි ඒත් අර ඉස්සරහම හිටියොත් ගැටලුවක්. ඉස්සරහින් ඉන්නා වගේ තමයි දැන් මෙතනදිත් පේන්නේ නැහැ. නමුත් අර පැත්තෙන් මොව කරගත්ත හැකි S2ක් තියෙන හින්දා S2ක් තියෙන නිසා මෙතන එක කැමරාවයි තියෙන්නේ. කැමරාවක් තියෙන නිසා ගැටලුවක් වෙනවනේ නේද? ඒ නිසා අපි කිව්වා වගේ මේ ක්‍රිකට් මැච් එකක් බලනවා වගේ තමයි. ක්‍රිකට් මැච් එකක් බලද්දී අර කිව්වා වගේ දැන් අපි ඉස්සරහෙන් බලයි අපි කැමරාවෙන් බලා හිටියාම අපිට පේන්නේ කීපර් අපි බලනවා පන්දු යවන්න ඉන්නවා කීප් කරන කෙනා ඉන්නවා කීප් කරන කෙනා ඉන්නේ පන්දුව මේ පන්දුවට පහර දෙන්නට ඉතාමත් ළඟින් වගේ පේනවා. අහුත් අනිත් පැත්තෙන් බලනවා තමයි පේන්නේ කොච්චර දුරකින්ද කීපර් ඉන්නේ කියලා. පැහැදිලිද? ඒ වගේ අර ත්‍රිමාන තත්ත්ව වල ගැටලු තියෙනවා. කොහොමද මේක සිරස්ස ඉහළට තියෙන්නේ බලය කියන කාරණා. ඒක පැහැදිලිනේ. හරි. එහෙනම් මේක ඇඳා මේකත් ඇඳගත්තා. දැන් ලියන්න එහෙනම් මේ දෙකම ඇඳගන්න. මේ දෙකම ඇඳගෙන ලියන්න. මේ දෙකම ඇඳගෙන මේක ඕනක් දාන්න දැන් QR බාහුව මේ ගැටලුවක් නැහැ මේකත් QR බාහුව ඉතින් මේ උඩ QR බාහුව හරිද? හරි කියනවා නේද? ඔව්. කියන්නේ එහෙනම් අපි ලිව්වේ මොකද්ද? මුලින්ම ලිව්වා මෙහි මේක අදින්න කලින් ලිව්වා මෙහිදී PR සහ QS බාහුව තවමත් චුම්බක ක්ෂේත්‍රය ලම්බකේ. නමුත් මුලදී චුම්බක ක්ෂේත්‍රයට සමාන්තරව තිබූ QR සහ SP බාහුව දැන් චුම්බක ක්ෂේත්‍රයට ආනතය කියලා ලිව්වා. ඊට පස්සේ ටික ඇඳා. දැන් ලියන්නේ එම බාහුව වලට ලම්බක එම බාහුව වලට ලම්බක එම බාහුව වලට ලම්බක චුම්බක ක්ෂේත්‍රයේ සංරචකය එම බාහුව වලට ලම්බක චුම්බක ක්ෂේත්‍රයේ සංරචකය එම බාහුව වලට ලම්බක චුම්බක ක්ෂේත්‍රයේ සංරචකය B sin theta නිසා B sin theta නිසා QR බාහුව මත F1 සමානයි QR බාහුව මත F1 මම ලියනවා F1 සමානයි B sin theta A B sin theta IA එම බාහුව මත B sin theta IA වට ගන්න n නිසා n වලින් වැඩි කරන්න. B sin theta IA වට ගන්න n තියෙනවා කියලා ගන්න. ඒක මෙතන ඇඳලා නැහැ. මෙහෙම වට n ගානක් මේකෙත් තියෙනවා ඈ. මේක අරකම ඉතින් කරකුන්. B sin theta IA n බලයක් සිරස්ව ඉහළටද PS බාහුව මත
PS භාව මත ඊට වටිනාකමින් සමාන බලයක් PS භාව මත ඊට වටිනාකමින් සමාන බලයක් PS භාව මත ඊට වටිනාකමින් සමාන බලයක් සිරස්ස පහළටද ඇතිවේ. PS භාව මත ඊට වටිනාකමින් සමාන බලයක් මේ බාහුව මත. මේ කියන්නේ ධාරාව මේ ප්‍රතිවිරුද්ධුණානේ. මේකේ දිශාවට විරුද්ධව ධාරාව යන්නේ. චුම්බක ක්ෂේත්‍රය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මොකද වෙන්න ඕනේ? අනිවාර්යෙන් බලය මේකේ උඩට නම් මේකේ පල්ලෙහාට වෙන්න ඕනේ. පැහැදිලිද? ඔව්. PS බාහුව මත ඊට වටිනාකමින් සමාන බලයක් සිරස්ස පහළටද ඇතිවේ. PS බාහුව මත ඊට වටිනාකමින් සමාන බලයක් සිරස්ස පහළටද ඇතිවේ. සිරස්ස පහළටද ඇතිවේ. මෙම බල දෙකෙහි සම්ප්‍රයුක්තය ශූන්‍ය වන අතර උඩට එකයි යටට එකයි සම්ප්‍රයුක්තය ශූන්‍ය වන අතර එකම ලක්ෂයකින් ක්‍රියා කරන නිසා බල යුග්මයක්ද ඇති නොවේ. එක ලක්ෂයෙන් ක්‍රියා කරන නිසා බල යුග්මයක්ද ඇති නොවේ. ඒ කියන්නේ මේකේ මත බලය මෙහෙම උඩට තියෙනවා F1. ඒතර මේක මත බලයත් F1මයි දෙන්න සමාන ප්‍රතිවිරුද්ධව එකම ලක්ෂයෙන් ක්‍රියා කරන්නේ. මොකද මේ පොඩි කොටස් මත තියෙන බලවල සම්ප්‍රයුක්තය තමයි උඩට තියෙන්නේ. මේකෙත් මේ පොඩි කොටස් වල බලවල සම්ප්‍රයුක්ත එකතුව තමයි තියෙන්නේ පල්ලෙහා. ඒතකොට සමස්තයම ගත්තාම එකම ක්‍රියා රේඛාවක තියෙන්නේ. අතන උතන අපි තව ටිකකින් අධ්‍යයනය කරගන්න ඔය බල ඇති වෙන්නේ අර චලනය වන ආරෝපණ තියෙනවනේ. ඒ චලනය වන ආරෝපණ මත ඇතිවන බලය තමයි ඔය ආරෝපණ කියන්නේ ධාරාව රැගෙන යද්දී තියෙන ඉලෙක්ට්‍රෝන මත බලය. ඒ නිසා අර මුලදී මම කිව්ව කාරණේ චුම්බක ක්ෂේත්‍රයකින් මේ චුම්බක ක්ෂේත්‍රයන් තියෙන්නේ චුම්බක ක්ෂේත්‍රයකින් බල ඇති කරනවා මොනවා මත කියලාද මම කිව්වේ? චුම්බක ක්ෂේත්‍රයකින් බල ඇති කරනවා ස්ථිර චුම්බක මත. ඒක හරියනේ ස්ථිර චුම්බක මත. චුම්බක ක්ෂේත්‍රයක් තුල ස්ථිර චුම්බකයක් තිබ්බොත් ඒ කියන්නේ චුම්බකයක් ළඟ චුම්බකයක් තිබ්බා වගේ. එහෙම හිතන්නකො සරල. බල ඇති වෙනවා. චුම්බක ක්ෂේත්‍රයෙන් බල ඇති කරනවා චලනය වන ආරෝපණ මත කියලාත් කිව්වා. චුම්බක ක්ෂේත්‍රයෙන් බල ඇති කරනවා ධාරාව රැගෙන යන සන්නායක මත කියලාත් කිව්වා. ඔය ධාරාව රැගෙන යන සන්නායක මත කියන එක කියන්න ඕනේ නෑ ඇත්තටම. චුම්බක ක්ෂේත්‍රයකින් බල ඇති කරනවා චලනය වන ආරෝපණ මත කිව්වොත් ඇති. මොකද ධාරාව රැගෙන යන සන්නායකයක් මත බල ඇති වෙන්නේ ඔය චලනය වන ආරෝපණ මත බල ඇති කරන ක්‍රියාවලිය. ධාරාවක් රැගෙන යන සන්නායකයක් කියන්නේ මොකක්ද ඇත්තටම? ධාරාව රැගෙන යන සන්නායක කියන්නේ ඒකේ සපල ඉලෙක්ට්‍රෝන චලිතයක් තියෙනවා. ඒ කියන්නේ ආරෝපණ තියෙනවා. ඒ ආරෝපණ මත ඒ කියන්නේ චලනය වන ආරෝපණ තියෙනවා. ඒ චලනය වන ආරෝපණ මත චුම්බක ක්ෂේත්‍රයෙන් බල ඇති කරනවා. මේ බලවල සම්ප්‍රයුක්තය තමයි අපිට පේන්නේ. මේක ඇතුලේ තියෙනවා චලනය වන ඉලෙක්ට්‍රෝන. දැන් ධාරාව යන්නේ මේ පැත්තට නම් ඉලෙක්ට්‍රෝන යන්නේ මේ පැත්තට. අන්නේ ඉලෙක්ට්‍රෝන මත ඇති කරනවා චුම්බක ක්ෂේත්‍රයෙන් බලයක්. මේ බල ටික තමයි මේ තියෙන්නේ. මේ සම්ප්‍රයුක්තය තමයි පේන්නේ. පැහැදිලිද? පැහැදිලිද? තව ටිකක් ඉගෙන ගන්න. ඒ නිසා අර චුම්බක ක්ෂේත්‍රය කියන කතන්දරේ ස්ථිර චුම්බක මත හෝ චලනය වන ආරෝපණ මත බල ඇති කරන ක්ෂේත්‍ර චුම්බක ක්ෂේත්‍ර කියවන ඇති. පැහැදිලිද? ඇති. ඒකයි කාරණා. හරි. බල යුග්මයක් දැටි නොවේ කියලා ලියන්නේ. හරි. දැන් යටින් ලියන්න PQ සහ RS බාහුව මත 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 පෙර පරිදිම F සමානයි. පෙර පරිදිම F සමානයි. මොකද්ද බලේ වටිනාකම F සමානයි B I B නේ දිග BIL හැබැයි වට එන් ගානක් තියෙන නිසා BI BN කියලා කියනවා. BI BN පෙර පරිදිම BI BN
BI BA සමාන ප්‍රතිරුද්ධ බල දෙකක් ඇතිවන අතර සමාන ප්‍රතිරුද්ධ බල දෙකක් ඇතිවන අතර සමාන ප්‍රතිරුද්ධ බල දෙකක් ඇතිවන අතර එමගින් බල යුග්මයක් ඇතිවේ. 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 ඒ කියන්නේ මෙහෙම. ඔන්න බලන්න මම දැන් ඒක නැවත අඳිනවා. මෙන්න උඩ ඉඳලා බැලුවම මෙහෙමනේ තියෙන්නේ. උඩ ඉඳලා බැලුවොත් මෙහෙම තියෙනවා බලය සමානයි BI BN. මෙතනක් තියෙනවා BI BN. BI BN. හරි නේද? කොහොමයි තියෙන්නේ දැන් මම ඇන්දොත් එහෙම චුම්බක ශේෂයේ තිබෙ මෙහෙම θ කෝණයක් කාණතුනේ. දැන් මෙන්න මේ දිග තමයි A කියලා ගත්තේ අපි. හරි නේද? හරි. දැන් ව්‍යාවර්තයේ අගය මම ලියන්න හදන්නේ ටෝ කියන එක. ටෝ සමාන වෙන්නේ මොකේද? එක බලයක අගය වැඩි කරන්න ඕනේ බල දෙක අතර කෙටිම දුරෙන්. එක බලයක් වැඩි කරන්න ඕනේ බල දෙක අතර කෙටිම දුරෙන්. දැන් ඔන්න පටල ගන්න එපා කතාව ඈ. මම ගත්තොත් එහෙම නැවත ඔන්න බලන්න. නැවත ගත්තොත් මෙහෙම නෙවෙයි. මේක තලය නම් මේක අපි තලය කියලා ගමු. මෙන්න තලය. මෙන්න එක බලයක් තිබ්බ ඉස්සරහට අනිත් බලය පිටිපස්සට ඈ. මෙහෙම. මේකෙදි ඔන්න දැන් ඔය බැලුමට ඔය ගැටෙම ඉස්සරහා මේක ත්‍රිමාන අවකාශය නිසා මේක පේන්නේ ඒක අදිමාන නිසා මේක පේන්නේ නැති ගතියක් තියෙනවා. මෙන්න මෙහෙම ගත්තොත් පේනවා. ඔන්න ඔහොමනේ තියෙන්නේ. හරි නේද? ඔහොම තියෙන්නේ. ඔන්න ඔහොම එතකොට මුලින්ම තිබ්බේ මෙහෙම සමාන්තරව තිබ්බා. දැන් මේක මෙහෙම ආනත වුණා. මේ උඩ එක ආනත වෙද්දී හොඳට තේරුම් ගන්න. උඩ එක ආනත වෙද්දී බලයක් ආනත වෙලා එහෙම යන්නේ නැහැ. ඒ කියන්නේ මෙහෙම වෙන්නේ නැහැ. ඔන්න ඔහොම යන්නේ නැහැ. බලත් ඔහොම දිග යන්නේ නැහැ. බල ටික හැම වෙලෙම මේ තලයට ලම්බකව තියෙනවා. ඒ කියන්නේ දැන් මේක මෙහෙම කරකෙද්දී බල ටික මොනවත් වෙන්නේ නැහැ. මේ බලය ඉස්සරහටමයි තියෙන්නේ. ඕක තේරුම් ගන්න. ඒ කියන්නේ මේක මෙහෙම අණුවට කරගුණ ගමන් බලය තියෙන කෙලින් ඉස්සරහට. ඔය පැත්තට තියෙන බලය සමාන්තර වෙනවා තලයට. දැන් තේරෙනවද? බලයේ තියෙන හැම වෙලෙම ලම්බකෝ තලයට. තලය කරකිනවා. බලය කරකින්නේ නැහැ. බලය ලම්බකෝ තියෙන්නේ. බලය ලම්බකෝ තියෙන්නේ. සෝරි බලය ලම්බකෝ කියන්නේ මේ තලයට ලම්බකෝ නෙමෙයි. බලය ඉස්සරහටමයි තියෙන්නේ මෙහෙම. කොහොමද තියෙන්නේ? බලය ඉස්සරහටම තලය කරකිනවා. තලයට ලම්බකෝ නැහැ බලය. බලේ තලයට ලම්බ කරා මෙහෙම දිගටම බලේ තලයට එක යන්න එපා. පැහැදිලි. බලයේ තියෙන මෙහෙම හැම වෙලේම. මේ PQ බාහුව ගැන හිතන්න. PQ බාහුවට ලම්බකෝ කියලා කියන්න බෑ එක බාහුවක් විතරක් කරගෙන. පැහැදිලිද? මම ඒක පොඩි වීඩියෝ එකක් එක්ක එක බැලුවා නම් හරි ඔය කට්ටියන්ට ඊට වඩා හොඳ වීඩියෝ එකක් බලමු. Current in a part of the and middle the Fleming's right hand is how can we determine the direction of the current, magnetic field and force. To determine all this, we must use Fleming's right hand rule. So we will explain how can we use Fleming's right hand rule. As you can see, the rotation of the coil is clockwise and the force acting on part of the coil AB pushing that part of the coil upwards. So to know the direction of the induced current, we apply the Fleming's right hand rule. How do we do that? We place our right to find part of the coil C of the magnetic of the coil, where V represents the amount of induced EMF
and T represents time. Increases the amount of induced EMF, induced current in a part of the coil CD, we again use Fleming's right-hand rule. Force. The index finger or the finger pointing in direction of the magnetic field. හරි මම හිතන්නේ පේන්නේ නැහැ නේ කියලා තියෙනවා. පේන්නේ නැහැ ලු පොඩ්ඩක් බලන්න. එතන මේ වීඩියෝ එක යවලා තියෙනවා. The direction of the current changes. Act again. Which helps us to automatically change contacts. DC generator, magnetic field and force. To determine all this, so we will explain how can we use Fleming's right-hand rule. As you can see, clockwise, and the force acting on part of the coil AB pushing that. So to know the direction of the induced current, we apply the Fleming's right-hand rule. We place our right hand. පේන්නේ නැද්ද? පේන්නේ නැහැ කියලා තියෙනවා නේද තාමත්. කමක් නැහැ. මේක හරි. We use Fleming's right-hand rule. As you change contacts, we call them commutators. So split rings act like commutators. The next thing we must mention, that it's really important for working principle of DC generator, is how can we determine the direction of the current, magnetic field and force. To determine all this, we must use Fleming's right-hand rule. So we will explain how can we use Fleming's right-hand rule. As you can see, the rotation of the coil is clockwise, and the force acting on part of the coil AB pushing that part of the coil upwards. So to know the direction of the induced current, we apply the Fleming's right-hand rule. How do we do that? We place our right hand so that the දැන් හරි මොකද ස්ක්‍රීන් එක ෂෙයා වුණා ඉස්සලා. නමුත් මේ අර මුලින් පෙන්වුව එක මේකට අදාළ නැහැ. මේ DC මේ මෝටර් එකක් නෙමෙයි. ඒක අනිත් පැත්ත පෙන්වුවේ මේ ජෙනරේටර් එකක් පෙන්වුවේ. ඒතකොට AC කරන්ට් ජෙනරේටර් එකක් පෙන්වුවේ. එතන මේ ඒකේ නමුත් අර මට අවශ්‍යලා තිබ්බේ ඕනෙලා තිබ්බේ මේ බලය කොහොමද වෙන්නේ කියන කතන්දරේ මෙන්න නැවත තේරුම් ගන්න මෙහෙම තියෙද්දි බල දෙක PQ සහ RS බාහුව මත කොහොමද තිබ්බේ මේක මෙහෙම තිබ්බොත් වෙන්නේ. ඔව්. මෙහෙම කැරකුණත් මේක මෙහෙම කැරකුණත් මේ බලය වෙනස් වෙන්නේ නැහැ. බලය ඉස්සරහටමයි. මේ තලය කැරකෙනවා බලය ඔය කට්ටියගේ පැත්තටමයි තියෙන්නේ. බලය. අවසානයේදී බලයයි තලයයි සමාන්තරත්වය වෙන නිසා නේද? පැහැදිලිද? ඔව්. මම මේ කියන්න උත්සාහ කරුවේ මේකයි. ඒ කියන්නේ මෙන්න මේ PQ බාහුවට මේ QR බාහුවට හැම වෙලෙම බලය ලම්බකෝ තියෙනවා. මෙහෙම තියෙන දෙපැත්තට මේක මෙහෙම යද්දි මෙහෙම ගියාට මේක වෙනස් වෙන්නේ. එහෙනම් මේ බල දෙක අතර ලම්බ දුර කියන්නේ හොඳට මේ විසන්සල පොඩ්ඩක් බලන්න බල දෙක අතර ලම්බ දුර කියන්නේ මෙන්න මේ දුර. බලයේ ක්‍රියා රේඛාව මේ බලයේ ක්‍රියා රේඛාව මෙන්න ලම්බ දුර. මේ දුර තමයි ලම්බ දුර වෙන්නේ. ඒ කියන්නේ A දැන් බලන්න මේක θ නේ. A cos θ. A cos θ නේ. A cos θ. ලියලා බලුවොත් cos θ ළඟේ මේක A cos θ කියලා එනවා. මේක තමයි බල දෙක අතර කෙටිම දුර. මේ හිතන්න පොඩ්ඩක් මේක. මට මේක අමාරු වැඩි දැන්. මෙහෙම තියෙන එක බලය වෙනස් වෙන්නේ නැතු මෙහෙම කරකින. බල දෙක අතර කෙටිම දුර කියන්නේ බල දෙක යන්නේ මෙහෙම මේ දුර. අවසානයේ බල දෙක අතර කෙටිම දුරක් නැති වෙලා යනවා. පැහැදිලිද? හරි. හොඳ තේරුම් ගන්න. බල දෙක අතර මේ දුර ගන්න බෑ. මෙහෙම තියෙන අවස්ථාවේ නම් හරි ඉස්සල්ලා. මෙහෙම තියෙද්දි හරි.
මෙහෙම තියදී හේතු. මෙහෙම තියදී බලය වැඩි කිරීම බල දෙක අතර කෙටුම දුර මේක. දැන් බල දෙක වෙනස් වෙන්නේ නැතුව බල එහෙමම තියෙනවා මේ තලයේ තමයි හැරෙන්නේ මෙහෙම. තලයේ හැරෙන්නේ. එන තලයේ හැරෙනවා. එහෙනම් බල දෙක අතර කෙටුම දුර කියන්නේ දැන් මේක. එන්න මේ දුර. මේක a වෙන නිසා මේක θ වෙන නිසා මේ ටික s cos θ. ඒ cos θ. උදේට නැවත හිතන්න බලන්න. හරි. එහෙනම් τ සමාන වෙන්නේ f වරක් a cos θ. හරි ඉස්සෙල්ලා ගමුකෝ මේක ඇඳ ගන්නකො දැන්. එවගින් බල යුත්මයක් ඇති වෙයි කියලා අපි ලිව්වනේ. මේක ඇඳ ගන්න නැවත. මෙන්න මේ රූප සටහන ඇඳ ගන්න. මම මේක නැවත කියලා දෙන්නම්. හරි. පස්සේ දවසක් කරද්දිත් මේක කියලා දෙන්න. ඒකට තේරෙයි. ඉන්ටර්වල් දෙනවා දැන් තව ටිකකින්. මේක ඇඳ ගන්න. අපි එහෙනම් ඉන්ටර්වල් එකක් අරගෙන තව ටිකකින් පටන් ගමු. නැවත අපි පොඩි වෙලාවක් අය කරන්න තියෙන අපිට අවස්ථාරු අවශ්‍ය නැහැ අද. මේ ටික අපි ඉවර කරගමු. ඊට පස්සේ අලුත් සිද්ධාන්ත කොටසක් තියෙනවා. මේක ඇඳ ගන්නු බැඳලා ඉන්ටර්වල් එකක් ගන්න. අරගෙන අපි හම්බෙන්න වෙන්නේ අය 10යි ටක් ගාලා ඉවර කරගත්ත එක නිසා 10:30ටම හම්බෙන්නේ. 45ට එන්න. 45ට. 10:45ට. පොඩ්ඩයි තියෙන අපිට. කියලා අපි ඉස්සරහට මොකද්ද කරන්න කියලා බලමු කතා කරලා. අය එවනවා මම ලින්ක් එක. මේ රූපය අද ගන්න. ඇඳලා යන කට්ටිය යන්න ටක් ගාලා ගිහලා කාලේ